හරි ආයිබෝවන් හරි නම් ප්‍රශ්නයක් නෑ අපි එහෙම කරගෙන යමු. අපි අද දවස් අපේ අලුත් මාසේ පළවෙනි දවසේ අපිට මේ මාසෙත් තියෙනවා සෑහෙන වැඩ ප්‍රමාණයක් ඉවර කරගන්න. අපි ඒ ටික කරගෙන යමු. හරි මුලින්ම අපි ප්‍රමේයක් ඉවර කරගෙන ඉමු. ඔයගොල්ලන්ගේ ගන්න ප්‍රමේය සම්බන්ධ පොත ප්‍රමේය සම්බන්ධ පොත ගන්න බලන්න ඉක්මනට. හරි දැන් එතනදී බලන්න මම මෙන්න මේ කියලා දෙන්න යන දේවල් ටික පොඩ්ඩක් මට කියන්න ඇහෙනවද කියලා. පොඩි මැසේජ් එකක් දාන්න. ඇහෙනවනම් ඇහෙනවනම් පොඩි මැසේජ් එකක් දාන්න. හරි. හරි. දැන් බලන්න. අද අපි ඉගෙන ගන්න යන්නේ සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ පිළිබඳව ප්‍රමේයක්. හරි. හරි. දැන් සමාන්තර රේඛා ගැන කතා කරන්න ඉස්සෙල්ලා දැන් මේ තියෙන්නේ සරල රේඛාවක්. නේ? ඊළඟට මේ තියෙන්නේ තවත් සරල රේඛාවක්. එහෙනම් මෙතන සරල රේඛා දෙකක් තියෙනවා. දැන් ඔය සරල රේඛා දෙක මෙන්න මේ අඳින තීරයක් රේඛාවෙන්. එන මේ අඳින තීරයක් රේඛාවෙන් ඒ කියන්නේ ඒකත් සරල රේඛාවක්ම තමයි. ඒ අඳින තීරයක් රේඛාවෙන් ඔයගලන්ට පේනවා කැපිලා තියෙනවා. එතකොට ඔය නිල් පාට සරල රේඛා දෙක මේ රතු පාට සරල රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා කැපිලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ අකුර ඉසේ නේ මේ අකුර ඉසේ. කොට අපිට මෙන්න මෙතනින් ඉසෙට් හැඩය හඳුනා ගන්න පුළුවන්. මෙතනින් අපිට ඉසෙට් හැඩය හඳුනා ගන්න පුළුවන්. දැන් මේ බලන්න මම මේ අදිනවා ඉසෙට් අකුර. මෙන්න මේ විදිහට. මෙතන තියෙන ඉසෙට් අකුර. අපි මේ පාඩමේදී අපිට පුරුදු ඉසෙට් මේකනේ. ඕක විතරක් නෙවෙයි අපි එක එක දිශාවන් වලට ඉසෙට් ලියන්න ඕන. ඒතකොට මේ තියෙන ඉසෙට් අකුරක් ඊළඟට මේ අඳින්නෙත් මම ඉසෙට් අකුරක්. එන රේඛා දෙකක් සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදෙන වුණාම අපිට ඉසෙට් කෝණ දෙකක් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය ඉසෙට් හැඩේ කෝණ වලට ඔය ඉසෙට් හැඩේ කෝණ වලට දැන් මෙතන කෝණය කියලා අපි සලකන්නේ දැන් මේ කළු පාටින් ඇඳලා තියෙන කෝණය බලන්න. එතන අපිට අවශ්‍ය වෙන කෝණ යුගලය වෙන්නේ මේ දෙන්න. මෙයයි මෙයයි. මේ කෝණයයි දැන් කෝණයක් හැදෙන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වුණාම. එතකොට මේ කෝණයයි ගැන හිතන්න. එතකොට අපි මෙන්න මේ ඉසෙට් හැඩේ කෝණ වලට අපි කියනවා ඉසෙට් හැඩේ කෝණ වලට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණ. ඉසෙට් හැඩේ කෝණ වලට. එහෙනම් මේ රතු පාටින් පාට කරලා තියෙන්නේ මෙතන මෙන්න මෙයා සහ මෙයා ගත්තොත් මේ කෝණ යුගල් දෙක ඒකාන්තර කෝණ යුගලයක් කියලා අපි කියනවා. හරි.
එතකොට අපි මෙතනදී ඇඳලා තියෙන්නේ. දැන් මේ රේඛා දෙක මම නම් කරොත් A සහ B කියලා. මේක AB රේඛා යුගලය, ඊළඟට මේ රේඛා යුගලය මේ රේඛාව මම CD කියලා නම් කරොත් මෙතන තියෙන්නේ ඔය AB සහ CD කියන රේඛා යුගලය සමාන්තර වෙලා නැහැ. සමාන්තර රේඛා යුගලයක් නෙවෙයි. හැබැයි මම ඔය රේඛා දෙක සමාන්තර වෙන්නේ නැන්දොත් මේ විදිහට ඔය රේඛා යුගලය මේ විදිහට සමාන්තර වෙන්නේ නැන්දොත් සමාන්තර වෙලා තියෙන අවස්ථාවකදී ඔය රේඛා දෙක මේ විදිහට එක සර් රේඛාවකින් කපමු. මේ විදිහට මෙන්න මේ රතු පාට රේඛා යුගල දෙක එකිනෙකට සමාන්තර වෙලා තියෙනකොට ඔය රේඛා යුගලය මේ නිල් පාට රේඛාවෙන් තීරයක් රේඛාවෙන් ඡේදනය වුණාම හැදෙන මෙන්න මේ කෝණ මේ අවස්ථාවේදී එකිනෙකට සමාන වෙනවා. ඒ කියන්නේ මේ කෝණේ අංශක 70ක් වුණා නම් මෙයත් අංශක 70ක් වෙනවා. හරි. එතකොට අපි Z හැඩයට කියන්නේ ඒකාන්තර කෝණ කියලා. රේඛා දෙක එකිනෙකට සමාන්තර වුණොත් ඒ අවස්ථාවේදී හැදෙන මෙන්න මේ Z හැඩයේ කෝණ ඒකාන්තර කෝණ එකිනෙකට සමාන වෙනවා. හරි. හරි. ලියන්න මෙහෙම ලියන්න සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියලා ලියන්න මාතෘකාවක්. සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. समांतर रेखा आश्रित कोण කෙටි මාතෘකාවක් ලියන්න ඊළඟට ආයි ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ කෙටි මාතෘකාවක් ලියන්න ඒකාන්තර කෝණ වරාන් ඇතුලේ සෙට් වරාන් ඇතුලේ ඉසේ ලියන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ එකිනෙකට සමාන වෙයි. එකිනෙකට සමාන වෙයි. හරි. මෙන්න මේ රූපය අඳ ගන්න. ඇහැට කනට පේන්න අඳ ගන්න.
ඉවර නම් අත උස්සන්න. ඉවර නම් අත උස්සන්න. හරි යටින් ලියමු මෙහෙම. හරි මේ බලන්න. ඔයගොල්ලෝ ලියන්න එපා පොඩ්ඩක් මේක හොඳට අහගන්න. බලන්න. මම ලියන එක බලන්න. AB ඔයගොල්ලෝ ලියන්න එපා. AB සමාන්තරයි CD විට. ඒ කියන්නේ මේ AB රේඛාව සහ CD රේඛාව එකිනෙකට සමාන්තර වුණා නම් විට සමාන්තර විට මෙන්න මෙතනදී මෙන්න මේ A කෝණය සමාන වෙනවා D කෝණයට. A සමානයි D. හා ඊළඟට මෙන්න මේ B කෝණය සමාන වෙනවා C කෝණයට. B සමානයි C වේ. එතකොට A සමානයි D සහ B සමානයි C වෙන්න අවශ්‍යතාවය වෙන්නේ AB සමාන්තර වෙන්න ඕනේ CD ට. ඔය AB සහ CD රේඛා දෙක එකිනෙකට සමාන්තර වුණේ නැත්නම් ඔය A කෝණය D ට සමාන වෙන්නේත් නැහැ. B කෝණය C ට සමාන වෙන්නේත් නැහැ. හරි. එතකොට අපි ඔය කෝණ දෙක එකිනෙකට සමාන්තරයි කියලා ගත්තේ Z හැඩෙන්. හරි. Z හැඩෙන්. ඒ කියන්නේ ඒකාන්තර කෝණ වලින්. හරි. මේක ලියාගන්න යටින්. මේක ලියාගන්න යටින්ද? ගණන දෙකක් හදනකොට ඔක ඔළුවට යාවි. ක්‍රමය තවමත් තේරුනේ නැත්නම්. හරි. අපි ගණන් කීපයක් හදමු. මේ බලන්න. හරි. බලන්න. මාත් එක්ක මේක ඇඳ ගන්න මේ රූපේ. පොඩියට අඳින්න. මේක අංශක x0. මේ අංශක 75යි. මට x0 වලගේ හොයලා දෙන්න. උත්තරය වන්න.
දැන් මේ ඔය ජ්‍යාමිතිය සම්බන්ධ ගණන් හදනකොට අපිට ගණන් හදන්න දැන් මම මේ කියලා දුන්නේ ඒකාන්තර කෝණ සම්බන්ධ ප්‍රමේයක් නේ. ඒතකොට ඒ ප්‍රමේයෙන් විතරක් ගණක් හදන්න බෑ. ගොඩක් වෙලාවට ප්‍රමේයවල දෙක තුනක් පාවිච්චි කරන්න වෙනවා. විභාග ගණන් වලදී ප්‍රමේයවල දෙක තුනක් පාවිච්චි කරලා ගණක් හදන්න ඔයගලන්ට එන්නේ. ඒ නිසා මේ ප්‍රමේයවල සියල්ල ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. මේකේ y not වලගේ හොයන්න. හරි. දැන් මෙතන ඔයගලගේ උත්තරය වන්න. දැන් බලන්න මෙන්න මෙයා සහ මෙයා ගත්තොත් මේ කෝණයයි මෙන්න මේ කෝණයයි. ඒ කෝණ දෙක ගත්තොත් ඔයගලන්ට මෙතන හදාගන්න පුළුවන් z හඩයක්. මේ තියෙන z. එහෙනම් z වල මේ තියෙන මොනවාද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එහෙනම් මේ x not සහ 75 එකිනෙකට සමාන වෙනවා. එහෙනම් x not සමානයි අංශක 75යි වරහන් ඇතුලේ හේතුව ලියන්න. හේතුව මොනවාද? ඒකාන්තර කෝණ. වරහන් ඇතුලේ ලියන්නේ ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය තමයි අපි එතන උත්තරයට ගියේ. හොඳයි උත්තරය වරම හරි ඔය ඒවල තියෙන උත්තර හරි. දැන් මෙතන ඔයගලන්ට පේනවා සමද්විපාද ත්‍රිකෝණයක් නේ. සමද්විපාද ත්‍රිකෝණයක් සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වෙනවා. එහෙනම් මේ පාදෙට ඉස්සරහින් තියෙන මේ කෝණය y not. එහෙනම් මේ පාදෙට සමාන පාදය මේකනේ. එහෙනම් එයාට ඉස්සරහින් තියෙන මේ කෝණයක් y not වෙනවා. එතකොට මේක y not නම් ඒක y not නම් ඒ y not සහ මේ අංශක 50 එකිනෙකට සමාන වෙනවා. එහෙනම් මෙතනදී y not සමානයි අංශක 50 කියලා ගන්න පුළුවන් හේතුව ඒකාන්තර කෝණ. ඔයගොල්ලෝ රූපේ මෙයා y not නම් මෙයාවත් දාගන්න y not කියලා. ඒක දාලා තියන්න. හරි. තව ගානකට යමු බලන්න. දැනගන්න මේක ඒකයි. P not වලගේ P not වලගේ උත්තරය වන්න බලන්න.
දැන් බලන්න මම පොඩි දෙයක් මේක ලකුණු කරේ නෑ හිතලම මේ බලන්න මේ මොකක්ද කියන එක. දැන් කෙනෙක්ට z හැඩය එක පාටම මෙහෙම පේනවා. මේ රේඛා දෙක මේ රේඛාවෙන් ඡේදනය වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන පේනවා z හැඩය. එහෙනම් මෙතන මේ කෝණ දෙක එකතුව 30 එකතු කිරීම p0 සමාන වෙන්න ඕනේ 70ට. නේ? එහෙනම් p0 එකතු කිරීම 30 සමාන වෙන්න ඕනේ 70ට. දැන් ඕක මෙහෙම තියනකොට ලියන්න බෑ. හේතුව මම මේකේ ඕගලන්ට දීලා නැහැ. මෙන්න මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියලා. ඒක දීලා නැති හින්දා මේක ලකුණු කරන්නේ නැතුව දීපු ගානේ. ඒ කියන්නේ ගාන මම මෙහෙම දීලා තිබ්බනම් ඔය ගාන හදන්න බෑ. සමාන්තරයි කියන එක දීලා තිබුණේ නැත්නම් ඔය ගාන හදන්න බෑ. අනිවාර්යෙන් රේඛා දෙක මොකක් වෙන්න ඕනේද? z හැඩෙන් සමානයි කියලා ලියලා ගාන හදන්න. රේඛා දෙක අනිවාර්යෙන් සමාන්තරයි කියලා දෙන්න ඕනේ. එහෙනම් ඔය ලකුණු කරලා තියෙන විදිහට රේඛා දෙක සමාන්තරයි කියලා දාගන්න. ලකුණු කරලා තියෙන විදිහට රේඛා දෙක සමාන්තරයි කියලා දාගන්න. හරි. දැන් ගාන හදුම් බලන්න. එතනදී එහෙමනම් p එකතු කිරීම 30 සමාන වෙනවා 70ට p එකතු කිරීම 30 සමාන වෙනවා 70ට. එහෙනම් ඒක සුළු කරලා අපිට p වලගේ හොයාගන්න පුළුවන්. p වලගේ අංශක 40ක් වෙනවා. p වලගේ අංශක 40ක් වෙනවා. හරි. ඒ ප්‍රමේය තේරුණාන පොඩ අතුස්සන්. හරි. හරි. එතකොට එතන p not වලට එන්නේ අංශක 40. හරි. අපි අද ඊළඟට පාඩමට යමු. හරි. ටියුට් එක ගන්න ඕගොල්ලන්. හරි. බලන්න දැන් අපි ඉගෙන ගත්ත දේවල් චුට්ටක් මතක් කරගෙන ආවොත් මේ පාඩමට දැන් මම මෙහෙම සංඛ්‍යා කීපයක් දෙනවා. දත්ත කීපයක්. හිතන්න දවස් 5කදී වැහැපු වර්ෂාපතනය සම්බන්ධ අගයන් කීපයක් මේ තියෙන්නේ. සඳුදා දවසේ මිලිමීටර 50ක්, අඟහරුවාදා 75ක්, බදාදා 30ක්, බ්‍රහස්පතින්දා 20ක්, සිකුරාදා 80ක්. හරි. එහෙනම් මම අහනවා මේ දවස් 5 සාමාන්‍ය වර්ෂාපතනය, දිනක සාමාන්‍ය වර්ෂාපතනය මට හොයලා එවන්න බලන්න ටක්කා. දිනක සාමාන්‍ය වර්ෂාපතනය. මේ සතිය දවස් 5 වැහලා තියෙන වර්ෂාපතනයන් මේ දීලා තියෙන්නේ. මම අහන්නේ දිනක සාමාන්‍ය වර්ෂාපතනය. පොතේ හදලා පොඩක් එවන්න. දිනක සාමාන්‍ය වර්ෂාපතනය.
ඔව් දිනක සාමාන්‍ය වර්ෂාපතනය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය මේකේ හොයන්න ඕනේ. සාමාන්‍ය කියන්නේ මොකද්ද? දීලා තියෙන දත්ත සියල්ල එකිනෙකට එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදුවා නම් හරි. ඒකට අපි කියමු වචනේ තමයි සාමාන්‍ය කියන වචනේ නෙවෙයි මධ්‍යයන්නේ කියන වචනේ. නම් මේකේ මධ්‍යයන්නේ මේ සංඛ්‍යා ටික එකිනෙකට එකතු කරන්න 50 එකතු කිරීම 75 එකතු කිරීම 30 එකතු කිරීම 20 එකතු කිරීම 80 ඒ සංඛ්‍යා ටික එකිනෙකට එකතු කරලා ඒ සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදුවා නම් හරි. එහෙනම් මේ ටික එකිනෙකට එකතු කරාම මේ 80යි 20යි 100යි 100යි 30යි 130යි 75යි 205යි 205ට 50ක් එකතු කරාම 255යි. 255 පහෙන් බෙදුවා නම් හරි. බලමු. 5 වරක් 1යි, 2ට 5 වරක් නැහැ, 25ට 5 වරක් 5යි, 5ට 5 වරක් 1යි. එහෙනම් උත්තරය 51 මිලිමීටර. ඔය දවස් පහෙන් අපේක්ෂා කරන්න පුළුවන් දවසක වර්ෂාපතනය මිලිමීටර් 55ක් කියලා. හරි. එතකොට අපි මේ හෙව්වේ මධ්‍යයන්ය. හැබැයි මේක ඇවිල්ලා මෙයාට අපි කිව්වා අසම්මුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. අසම්මුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්ය තමයි ඔය හොයලා තියෙන්නේ. හරි. එතකොට අපිට මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් ඔයගලගේ පෙරලා ගන්න පිටු අංක නෙවෙයි ඔය 4 වෙනි ගානට පෙරලා ගන්න. පාස් පේපර්ස් වල 4 වෙනි ගානට. ඒ කියන්නේ ගාන මෙහෙමයි තියෙන්නේ. තම වෙළඳසැලේ දිනකට අලෙවි කෙරෙන කිලෝග්‍රෑම් එකේ සීනි පැකට් ගන්න පිළිබඳව සුනිල් රැස් කළ තොරතුරු පහත වගුවේ දැක්වේ. අන්න ඒ වගුව පොඩක් පෙරලා ගන්න. ඔය සීනි සම්බන්ධ ගාන. එතකොට මෙතන තියෙන්නේ දිනකට අලෙවි වූ පැකට් ගණන. එතකොට මෙතන දින ගණන. හරි. එතකොට 10 ගානේ 10 ගානේ අලෙවි කරපු දින 3ක් තියෙනවා. 11 ගානේ අලෙවි කරපු දින 3ක් තියෙනවා. 12 ගානේ අලෙවි කරපු දින 5ක් තියෙනවා. 13 ගානේ අලෙවි කරපු දින 7ක් තියෙනවා. ඊළඟට 14 ගානේ අලෙවි කරපු දින 8ක් තියෙනවා. 15 ගානේ අලෙවි කරපු දින 4ක් තියෙනවා. 4 වෙනි ගාන තම වෙළඳසැලේ දිනකට අලෙවි කරන කිලෝග්‍රෑම් එකේ සීනි පැකට් ගන්න පිළිබඳව සුනිල් රැස් කළ තොරතුරු පහත වගුවේ දැක්වේ. එතකොට මේ වගුව තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට මේ ගානේ රෝමි ලක්කම් එකෙන් කියන්නේ ඔහු තොරතුරු රැස් කළ දින ගාන කීයද කියලා අහනවා. එතකොට දින කීයක තොරතුරුද මේ තියෙන්නේ කියලා ඒගොල්ලෝ අහන්නේ. එතකොට මෙතන 3යි මේ තියෙන දින ගණන මෙතන 3යි මෙතන 3යි 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 6යි 6යි 5යි 11යි 11යි 7යි 18යි 18යි 8යි 26යි 26යි 4යි 30යි. එහෙනම් දින 30ක තොරතුරු තමයි මේ රැස් කරලා තියෙන්නේ. හරි. මේ රැස් කරලා තියෙන්නේ දින 30ක තොරතුරු. හරි. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට බලන්න රෝමි ලක්කම් දෙකෙන් කියනවා දිනකට අලෙවි වූ සීනි පැකට් ගණනේ මධ්‍යයන්‍ය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා. එතකොට දැන් මේ තොරතුරු ටික ඇත්තටම අපි මුලින් හිතන්න ඕනේ අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්තියක්ද කියන එක මුලින් හිතන්න ඕනේ. මට පොඩ්ඩක් කියලා එවන්න මේක අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්තියක්ද නැද්ද කියන එක. ඔව්ද නැද්ද? ඔව් අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නම් ඔව්. නැත්නම් නැහැ.
හරි. මං කියනවා මේක අසම්මුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. හේතුව දැන් මේ දත්ත ටික මං දිගහැරලා ලියාගත්තොත් මේක මේ විදිහට ලියන්න පුළුවන්. සීනි පැකට් 10 ගානේ අලෙවි වෙච්ච දවස් 3ක් තියෙනවනේ. එහෙනම් මට ලියන්න පුළුවන් 10 10 10 කියලා. ඊළඟට 11 ගානේ අලෙවි වෙච්ච දවස් 3ක් තියෙනවා. එහෙනම් 11 11 11. ඊළඟට මෙතන තියෙනවා 12 ගානේ අලෙවි වෙච්ච දවස් 3ක්. 12 දවස් 5ක් 12 12 12 12 12. ඔය විදිහට ගත්තොත් මට දින 30 අලෙවිච්ච සීනි පැකට් ප්‍රමාණය මෙන්න මේ විදිහට දිගහැරලා ලියා ගන්න පුළුවන්. ඒකට ඕගලන්ට පේනවද මේ එකම දත්තය නැවත නැවත එනකොට මේ දත්ත පේලිය දිගට ලියාගත්තා නම් මට 30 පාරක් ලියන්න වෙනවා. නමුත් මේ දත්ත ප්‍රමාණය කෙටි කරලා දාලා තියෙනවා මේ වගුවට 10 ගානේ අලෙවිච්ච දවස් 3යි. ඊළඟට 11 ගානේ අලෙවි වෙච්ච දවස් 3යි. 12 ගානේ අලෙවි වෙච්ච දවස් 5යි. අන්න ඒ විදිහට මෙතනදී අර දිගහැරලා ලියන්න පුළුවන් දත්ත ප්‍රමාණය අර එකම දත්තය නැවත නැවත යෙදෙන හින්දා කෙටි කරලා වගුවට දාලා තියෙනවා. ඒ දැම්මත් මේ තියෙන්නේ අසම්මුහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. එහෙනම් අපි මේකෙදි මධ්‍යයන්නේ හොයන්න දත්ත ටික දිගට දීලා තිබුණා නම් ඔය දත්ත 30 මේ විදිහට දිගහැරලා දිගට දීලා තිබ්බනම් අපි මොකද කරන්නේ? ඒ දත්ත 30 වටිනාකම එකිනෙකට එකතු කරලා 30න් බෙදලා මධ්‍යයන්නේ හොයන එක අපි කරන්නේ. නමුත් මෙතනදී අපිට මෙන්න මේ විදිහට සුළු කිරීම පහසු වෙන්න වගුවක් ආකාරයෙන් දැන් මම කරන්න යන විදිහට මේකේ මධ්‍යයන්නේ හොයන්න පුළුවන්. හරි. එහෙනම් මම මේ වගුව ඔය දික් අතරනේ තියෙන්නේ. මම ඕක පල්ලෙහාට ඇඳ ගන්නවා මේ විදිහට. මේ විදිහට පල්ලෙහාට ඇඳ ගන්නවා 1 2 3 4 5 6 7. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන් ඉන්න. කලබල වෙන්න එපා, බලන් ඉන්න. දිනකට අලෙවි වූ පැකට් ගණන ඊළඟට දින ගණන 10 ගානේ අලෙවිච්ච දවස් 3ක් තියෙනවා. 11 ගානේ අලෙවිච්ච පැකට් දවස් 3ක් තියෙනවා. ඊළඟට 12 ගානේ අලෙවිච්ච දවස් 5ක් තියෙනවා. 13 ගානේ අලෙවිච්ච දවස් 7ක් තියෙනවා. 14 ගානේ අලෙවි වෙච්ච දවස් 8ක් තියෙනවා. 15 ගානේ අලෙවි වෙච්ච දවස් 4ක් තියෙනවා. මේ දික් අතට තියෙන වගුව මම පල්ලෙහාට ඇඳගත් එක විතරයි මේ කරලා තියෙන්නේ. වෙන මොනවාවත් නෙමෙයි. එතකොට බලන්න දැන් සාමාන්‍යයෙන් ඔය එකම දත්තය දැන් මෙතන 10 3ක් තියෙනවනේ. 10 3ක් තියෙනවා. එකම දත්තය 3 සැරයක් යෙදිලා තියෙනවා. එතකොට එකම දත්තයේ යෙදෙන වාර ගානට අපි කියන්නේ සංඛ්‍යාතය කියලා. එහෙනම් මෙයාට අපි කියන්නේ සංඛ්‍යාතය. මේ තීරුවට. ඔය සංඛ්‍යාතයට අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන අකුර තමයි ඉංග්‍රීසි අකුර තමයි F කියන සංකේතය. ඊළඟට මේ එක දත්තයක වටිනාකමට අපි කියන්නේ x කියලා. එක දත්තයක වටිනාකමට අපි කියන්නේ x කියලා ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන නොටේෂන් එක x. ඒ දත්තයේ දෙන වාර ගන්නට අපි කියන්නේ f කියලා. සංඛ්‍යාතය කියලා. හරි. හරි. එහෙනම් මේ දත්ත ටික දිගහැරලා ලියාගත්තොත් අපිට එන්නේ මෙහෙමයි 10 3ක් එනවා. ඊළඟට 11 3ක් එනවා. 11 3ක් එනවා. ඊළඟට 12 5ක් එනවා. හරි. ඊළඟට 13ව 7ක් එනවා. 14ව 8ක් එනවා. 15ව 4ක් එනවා. ඒ ටික මම ලියන්න යන්නේ නැහැ. හරි. එහෙනම් බලන්න මේ තුන 10 එකතු කිරීම 10 එකතු කිරීම 10 කියලා ලියනවට වැඩිය ලේසි නැද්ද මේ තුන වෙනුවටම මේ 10 3ෙන් ගුණ කරලා මෙතන 30 කියලා දාගත්තා.
මේ තුන වෙන වෙනම එකතු කරනවට වඩා ලේසි 10 3ෙන් 10 යෙදෙන වාර ගාන 3යි 10 3ෙන් ගුණ කරලා 30යි කියලා දාගන්න. ඊළඟට මේ 11ව 3ක් එකිනෙකට මේ විදිහට එකතු කරනවට වැඩිය ලේසි නැද්ද? අපිට 11 3ෙන් ගුණ කරලා මෙතන 33යි කියලා දාගන්න එක. ලේසි. එහෙනම් එකම දත්තය යෙදෙන වාර ගාන විශාල වෙනකොට අපි වගුවක් ඇසුරෙන් තොරතුරු මේ විදිහට අන්තර්ගත කරලා ගැටලුව විසඳන එක වඩා ලේසි වෙනවා. හරි. එතකොට අපි මේ 10 3ෙන් ගුණ කරේ. එහෙනම් මේ තීරුවට අපිට දාන්න පුළුවන් fx තීරුව කියලා. මෙතන තියෙන්නේ f සහ x ගුණිතයක් මෙතන තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ මේ තීරුව සම්පූර්ණ කරන්න fx ගුණිතය විදිහට. හරි. හරි. ඕගලන්ට වගුව දීලා තියෙනවා. එතන මේක මාතෘකා ටික ලියලා අගයන් ටික දාලා සම්පූර්ණ කරගෙන යන්න. එතකොට අපි මේවයි ගණන් ඉගෙන ගන්න ඔය 9 වසරේ. 9 වසරේ අන්තිම පාඩම. හරි. 9 වසරේ අන්තිම පාඩමට තමයි අපි මේවයි ගණන් ඉගෙන ගන්න. එතකොට මේවත් එන්න පුළුවන් ඔය කෙටි ප්‍රශ්න වලදී එහෙම වගුව දීලා මධ්‍යයන් විසරන්නේ කියලා. එතකොට දැනගන්න ඕනේ කොහොමද හොයන්නේ කියලා. එතකොට ඒව තමයි මේ හුරු කරන්නේ ඔයගොල්ලන්ට. පළවෙනි ප්‍රශ්න පත්‍රය. මේකෙන් පස්සේ යනවා ලකුණු 10 ගන්නට. හරි වගුව සම්පූර්ණ කරමු. එතකොට 12 වරක් 5 මෙතන 60යි 13ේම 7ක් 91යි 14ේ 8ක් 112යි 15ේ 4ක් 60යි. හරි. එතකොට බලන්න මෙතන තියෙන දත්ත ටික දිගහැරලා ලියාගත්තොත් අපිට දත්ත 30ක් එකිනෙකට එකතු කරලා 30න් බෙදලා උත්තරයට යන්න වෙනවා. එහෙනම් මෙතනදී අපි කරන්න ඕනේ මෙන්න මේ ආපු වගයන් ටික. මේ ටිකේ එකතුව කියලා කියන්නේ ඔය දත්ත 30ෙම එකතුව තමයි. නේ? ඔය දත්ත 30 එකතුව වෙන වෙනම එකතු කරනවට වැඩිය අපිට මෙන්න මේ ආපු කේලි 6 මේ අගයන් 6 එකිනෙකට එකතු කරලා ගත්තා නම් දත්ත 30ෙම අගයන් එනවා. නේ? එහෙනම් අපිට ලියන්න පුළුවන් මධ්‍යයන්නේ කියලා කියන්නේ මේ බලන්න මධ්‍යයන්නේ කියලා කියන්නේ අපි දන්නවා මධ්‍යයන්නේ කියලා කියන්නේ අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක දීලා තියෙන දත්ත සියල්ල එකිනෙකට එකතු කරලා දත්ත ගාණයෙන් බෙදුවාම එන අගය. එහෙනම් මේ දත්ත සියල්ලගේම එකතුව කියලා කියන්නේ මෙතනදී මේ fx තීරුවේ තියෙන මේ සංඛ්‍යාවල එකතුවට. එතකොට අපි එකතුවට පාවිච්චි කරනවා මෙන්න මෙහෙම නොටේෂන් එකක්. මේ ලකුණට කියන්නේ සිග්මා ලකුණ. සිග්මා ලකුණ. හරි. එහෙනම් fx ගුණිතයන්ගේ එකතුව ලියන්නේ අපි මෙන්න මේ විදිහට සිග්මා fx කියලා. දැන් සිග්මා fx කියන්නේ මේ fx වල ගුණිතවල එකතුව. ඒක බෙදන්න ඕනේ. මෙතන දත්ත 30ක් තියෙනවා. දත්ත 30 එකිනෙකට එකතු කරලා අපි 30ෙන් බෙදන්න. එතකොට මෙතනදී මෙන්න මේ සංඛ්‍යාතවල එකතුව තමයි f වල එකතුව තමයි 30 කියලා එන්නේ. එහෙනම් අපි මේක බෙදන්න ඕනේ සිග්මා f වලින්. ඒ කියන්නේ මේ තීරුවේ එකතුව. හරි. එහෙනම් මධ්‍යයන්නේ කියලා කියන්නේ මොකක්ද? සිග්මා fx බෙදීම සිග්මා f. එතකොට මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ අර fx තීරුවේ න අගයන් ටික එකිනෙකට එකතු කරලා සංඛ්‍යාතේ. ඒ කියන්නේ දින ගණනේ එකතුවෙන් බෙදුවා නම් උත්තරේ එනවා කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මේ සූත්‍ර විදිහට මේවා මතක තියාගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් මෙතන මධ්‍යයන්නේ කියන එක අපි දැන් හොයමු. මධ්‍යයන්නේ කියලා කියන්නේ මේ දත්ත 30 එකතුව. ඒ කියන්නේ මේ ටික එකතුව. දැන් වඩා ලේසියි ඕගොල්ලන්ට මේ තීරුවේ එකතුව මෙන්න මේ යටින් දාගන්න. ඊළඟට සංඛ්‍යාතවල එකතුව යටින් දාගන්න.
එතකොට මේ සංඛ්‍යාතවල එකතුව කියලා එන්නේ අපිට 3යි 3යි 6යි 6යි 5යි 11යි 11යි 7යි 18යි 18යි 8යි 26යි 26යි 4යි 30යි. එතන ඉන්නේ 30. ඊළඟට මේ තීරුව එකතුවත් එකතු කරලා ගන්න බලන්න. 0යි 3යි 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 1යි 4යි 4යි 3යි 4යි 2යි 6යි. ඊළඟට 3යි 3යි 6යි 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 12යි 12යි 9යි 21යි 21යි 1යි 22යි 22යි 6යි 28යි. මෙතන 386. හරි. එහෙනම් අපිට මෙතනදී 386 බෙදන්න ඕනේ 30. බෙදලා ගමු උත්තරය. උනට 30ව නැහැ 38ට 30ව එකයි එක් වරක් 30 30යි 38න් 30ක් අඩු කරාම 8යි මෙතනට 6 ගන්න 86ට 30ව 2යි දෙවරක් 30 60යි ඉතිරි 26ක් ඊළඟට ගන්න ඉලක්කමක් නැති හින්දා දශම තිත තියලා බිඳුව ගන්න 260ට 30ව 8යි 8 වරක් 30 240යි ඉතුරු 20යි. එතකොට මම මෙතන මේ මට ඇවිල්ලා තියෙන දශම ස්ථාන එකකට දැන් මේගොල්ලෝ ගානේ කියන්නේ දිනකට අලුයු සීනි පැකට් ගන්නේ මැද්ද යන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා. එතකොට ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයනකොට එක දශම ස්ථානයකට බෙදලා ගත්තාම ඇති. මෙතන ඉන්නේ 12.8. එතකොට මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වාම ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේනවා කියන්නේ මෙහෙමයි. පළවෙනි දශම ස්ථානය ගැන හිතන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේනකොට දැන් මේ පළවෙනි දශම ස්ථානය දැන් 12.8 කියන එක ගත්තොත් එයාගේ දෙපැත්තේ තියෙන පූර්ණ සංඛ්‍යා දෙක මොකක්ද? වැඩි එක සහ අඩු එක. වැඩි එක නම් 13. අඩු එක නම් 12. ඒතකොට පළවෙනි දශම ස්ථානයට වටේනකොට අපි හිතන්න ඕනේ මේකයි පළවෙනි දශම ස්ථානය 5 හෝ 5ට වඩා වැඩිද? 5 හෝ 5ට වඩා වැඩිද? 5 හෝ 5ට වඩා වැඩි නම් අපි මෙයාගේ වැටෙව්වහම එන අගේ විදිහට ගන්නේ මෙයාට වඩා මෙතන තියෙන්නේ 12 නේ පූර්ණ සංඛ්‍යාව. එයාට වඩා වැඩි පූර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ 13. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන පළවෙනි දශම ස්ථානයේ 5 හෝ 5ට වඩා වැඩි. එහෙනම් මෙයා වැටෙව්වහම එන්නේ මෙයාට ආසන්නව වැඩි පූර්ණ සංඛ්‍යාව 13. එහෙනම් දවසකට අලෙවිච්ච සීනි පැකට් ප්‍රමාණය කියලා කියන්නේ සීනි පැකට් 13යි. 12.8 අපිට ඇත්තටම උත්තරේ එන්නේ. නමුත් මෙතන ගානේ පැහැදිලිවම කියනවා දිනකට අලෙවි සීනි පැකට් ගන්නේ මැද යන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා. ඒතකොට ඒගොල්ලෝ කියන දේ අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒගොල්ලෝ පේපර් එකේ මොකක් හරි දෙයක් කියනවා නම් ඒ ක්‍රමයට ගාන හැදුවාම ගාන ලේසි වෙනවා. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ අපේ ලේසියට. හරි එහෙනම් දිනකට අලෙවිච්ච සීනි පැකට් ප්‍රමාණය 13යි. ඊළඟට බලන්න රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 තියෙන්නේ ඒ අනුව ඉදිරි සතියේ දින 5ක් තුල අලෙවි කිරීම සඳහා ඔව් කොපමණ සීනි පැකට් ගන්නක් සූදානම් කරගත යුතුද කියලා අහනවා. ඊළඟ සතියේ දින 5කදී අලෙවි කරන්න කොච්චර සීනි පැකට් ප්‍රමාණයක් අලෙවි කරන්න මේ තියා ගන්න ඕනද කියලා මේ අහන්නේ. හරි හොයමු බලන්න. උත්තරේ වන්න බලන්න. හිතලා පොඩ්ඩක්. හරි එතකොට දිනකදී අලෙවිච්ච සීනි පැකට් ප්‍රමාණය 13යි නම් දිනකදී අලෙවි වෙනවා කියලා හිතන්න පුළුවන් සීනි පැකට් ප්‍රමාණය 13යි නම් එහෙනම් අපිට එතනින් දින 5කදී අලෙවි වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් සීනි පැකට් ප්‍රමාණය
හොයන්න 13 ගුණ කරන්න වෙනවා 5න් 13 5න් ගුණ කරාම එතන එනවා 65 නේ 65ක් එනවා. ඒතකොට අපි මේ උත්තරේ තමයි පාවිච්චි කරන්නේ එතනින් එහාට තුන්වෙනි කොටසට උත්තර ලියන්න. හරි එතන ලියන්න දින 5ක් තුල අලිවි කිරීම සඳහා සූදානම් කරගත යුතු සීනි පැකට් ප්‍රමාණය සමානයි 13 ගුණ කිරීම 5 දැන් විභාගෙදී නම් මේක ලියලා තියන්න ඕන. මේක 13 ගුණ කිරීම 5 කියන එක. උත්තරය 65යි. නිකම්ම 65 ලියන්න එපා. 13 ගුණ කිරීම 5 කියන එක අනිවාර්යෙන් ලියලා තියෙන්න ඕනේ ලකුණු දෙකම හම්බ වෙන්න. හරි. එතකොට මෙහෙම ගණනුත් සාමාන්‍යයෙන් ඉඳලා හිටලා කලාතුරකින් එන්න පුළුවන්. ආවොත් කරගන්න විදිය තමයි ඕගලන්ට ඔය කියලා දුන්නේ. දැන් මෙතනින් එහාට අපි යනවා. ඒක තමයි තාමත් වැදගත් කොටස වෙන්නේ. හැමදාම විභාගෙට එනවා. ලකුණු 10ක් හම්බ වෙන ගාණක් මෙතනින් එහාට කියලා දෙන්න යන්නේ. හරි. ඒ වගුව හදාගන්න විදිය තේරුණාම පොඩ අතුස්සන්න. වගුව හදාගෙන ඒ වගුව සම්බන්ධව අපිට තිබ්බ ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න පුළුවන් නම් පොඩ අතුස්සන්න බලන්න. ශෙහාන් වෙනුෂ පුළුවන්ද? වෙනුෂ හරි. හරි. තේරෙනවනේ. හරි. ඊළඟට යමු අපි මෙන්න මෙතනට. ටියුට් එකේ පළවෙනි කොටස බලන්න සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති. හරි. දැන් මේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති කියන්නේ මොකක්ද කියන එක අපි මුලින් බලලා ඉමු. දැන් මෙහෙම හිතන්න. දැන් ගමක ඉන්නවා පවුල් 2000ක් ඉන්නවා කියලා හිතන්න. ගමක පවුල් 2000ක් ඉන්නවා. දැන් ගමක පවුල් 2000ක් ඉන්නකොට දැන් ඔයාට කියනවා දැන් මේ පවුල් ටික අපි අංක කරමු 1 2 3 4 5 6 7 8 9 10 එහෙම අංක කරොත් ඒගොල්ලන්ගේ මාසික ආදායම ඔයගොල්ලන්ට වගුවකට දාලා ලියාගෙන ඉන්න කියලා කියනවා. එතකොට ඒගොල්ලන්ගේ මාසික ආදායම එකම අගේ වෙන්නේ නැහැ නේ. එකිනෙකට වෙනස් වෙනවා. නේ? සමහරුන්ගේ 30000ක් වෙන්න පුළුවන්, සමහරුන්ගේ 35000ක් වෙන්න පුළුවන්, සමහරුන්ගේ 25000ක් වෙන්න පුළුවන්, සමහරුන්ගේ 24300ක් වෙන්න පුළුවන්, 31365ක් වෙන්න පුළුවන්. දැන් එතකොට ඔතන පවුල් 2000ක් ඉන්නකොට මේ එක එක්කෙනාගේ දත්ත මේ එක එක්කෙනාගේ ආදායම අපිට සටහන් කරගන්න මෙන්න මේ වගුව. හරි. මෙතන අපි ගමු මෙහෙම නිවාසය. ඊළඟට මාසික ආදායම. මම මේක නම් කරනවා ඒ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි, අටවෙනි, නවවෙනි, 10 වෙනි. එතන පළවෙනි නිවාසයේ ආදායම 50000. දෙවෙනි නිවාසයේ ආදායම 34500යි. තුන්වෙනි නිවාසයේ ආදායම 40200යි. හතරවෙනි නිවාසයේ ආදායම 38400යි. ඒ ඔහොම ගත්තාම මට මේ නිවාස 2000 ආදායම සටහන් කරගන්න මේ වගුව මට ගෙනියන්න වෙනවා තීරු කීයක් දක්වා?
2000ක් දක්වා ගෙනියන්න වෙනවා. ඒකට අපිට එන්නේ එහෙම වගුවකට කරොත් ලොකු වගුවක් එන්නේ අපිට. දිග වගුවක්. ඒකට ඒ වගුව දිහා බලලා අපිට තීරණ වලට එළඹෙන්න අමාරුයි. මොකද දිග වගුවක් එකපාරටම තොරතුරු මේකෙන් එන්නේ නැහැ. දැන් කවුරු හරි ඇහුවොත් උතන 50000ට වඩා අඩුවෙන් ආදායම් ලබන කී දෙනෙක් ඉන්නවද කියලා මට මොකද කරන්න වෙන්නේ? ඔය 2000 ගැනම බලන්න වෙනවා. 2000 ගැනම බලාගෙන එකින් එක ලකුණු කරන්න වෙනවා. කවුරු හරි ඇහුවොත් 40000ට වැඩි ආදායමක් ලබන කීයක් ඉන්නවද කියලා මට කරන්න වෙන්නේ ඔය 2000ම එකින් එක බලන්න වෙනවා. ඊට පස්සේ ලකුණු කරගන්න වෙනවා. මෙයා හරි හරියක් දාලා එහෙනම් ඒ විදිහට ලකුණු කරගන්න වෙනවා. ඒකට මේ විදිහට වගුව ආකාරයෙන් නොහම දත්ත රැස් කිරීම අපිට අවාසියි නේ. අන්න ඒ වෙනුවට අපිට මෙන්න මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඔය වගුව මෙහෙම ගොඩනගනවා. ඒ බලන්න මාසික ආදාය ඊළඟට නිවාස සංඛ්‍යාව මම මේවට දෙනවා රේන්ජ් එකක් 0ත් 10000ත් අතර මාසික ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව ඊළඟට ගන්නවා මම 10000ත් 20000ත් අතර ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව ඊළඟට 30000ත් 40000ත් අතර ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව ඊළඟට 40000ත් 50000ත් අතර ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව ඊළඟට 50000ත් 60000 අතර ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව ඊළඟට 60000ත් 70000 අතර ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව ඊළඟට 70000ත් 80000 අතර ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව ඊළඟට 80000ත් 90000 ඊළඟට 90000ත් ලක්ෂයක් අතර ආදායමක් ලබන නිවාස සංඛ්‍යාව. දැන් මෙතන නිවාස 2000ක් ඉන්නවා නම් ඔය 2000 අපිට මෙන්න මේ විදියට සමූහණය කරන්න පුළුවන්. අර 2000ක් දක්වා ලියන්න තියෙන වගුව මේ විදියට තීරු 10කින් අපිට ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. දැන් සමීක්ෂණය කරාට පස්සේ 0.17ත් අතර ආදායම් ලබන නිවාස 150ක් ආව කියලා හිතන්න. ඊළඟට 10000ත් 20000ත් අතර ආදායම් ලබන නිවාස 500ක් ආව කියන්නේ. ඊළඟට මේ රේන්ජ් එකේ නිවාස 700ක් ආව කියලා හිතන්න. මේ රේන්ජ් එකේ 40ක් ආව කියලා හිතන්න. මේකේ 30යි, මේකේ 20යි, මේකේ 60යි, මේකේ 70යි. ඒතකොට අපිට මේ විදියට ඉතුරු ටික මේකේ. හරි. ඒ විදියට ගත්තාම මෙන්න මෙතනදී අර 2000ක් දක්වා ලියන්න උන ඒ තොරතුරු සටහන් කර ගැනීම මෙතනදී අපිට තීරු 10කින් නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ දත් එක තැනකට සමූහණය වෙච්ච ව්‍යාප්තියකට තමයි අපි මෙන්න මේ වගේ දත් සමූහණයක වෙච්ච ව්‍යාප්තියකට තමයි අපි සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියන්නේ. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියනවා. එතකොට සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මෙන්න මේවට අපි කියන්නේ ඔයගොල්ලෝ කලින් දන්නවා පන්ති ප්‍රාන්තර කියලා. මේවට කියන්නේ පන්ති ප්‍රාන්තර කියලා මේවට කියන්නේ. හරි. හරි. එතකොට බලන්න ටියුට් එකේ තියෙනවා මෙහෙම ඩියකි දත්ත වලින් වැඩිම අගෙන් අඩුම අගේ අඩු කළ විට පරාසය ලැබෙන අතර
මෙම පරාසය අඩු අගයක් ගන්නේ නම් එක් අගය යටතේ සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනැගිය හැකිය. මෙසේ ගොඩනගන ව්‍යාප්තිය අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්ති ලෙස හඳුන්වයි. එතකොට අපි අද දවසට කලින් දවසේ දැන් අද දවසෙත් අපි අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්ති සම්බන්ධ ගානක් හැදුවා. මේ තියෙන්නේ ඒ වගේ ගානක්. එතකොට මේ වල රේන්ජ් එක මොකද වෙන්නේ? මේ 10 11 12 13 14 15 පරාසය අඩු අගයක් තියෙනවා. දැන් මෙතන ආදායම් කියන එක ගත්තොත් පරාසය වැඩි අගයක් තියෙනවා. බිඳුවේ ඉඳලා ලක්ෂය දක්වා. පරාසය ලක්ෂයයි. මෙතන පරාසය 10 ඉඳලා 15 දක්වා පරාසය අඩුයි. 5යි තියෙන්නේ. ඒතර පරාසය අඩුයි නම් අපිට අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්තියකට යන්න පුළුවන්. පරාසය වැඩි වෙනකොට අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්තියකින් අපිට ගාන හදා ගන්න අමාරුයි, සෑහෙන වෙලා යනවා. එතකොට තමයි මේ වගේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියකට අපි යන්නේ. හරි, ඊළඟට කියනවා දත්තවල පරාසය වැඩි වන විට මෙම එක් අගයේ යටතේ සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනැගීම දීර්ඝ වගුවක් නිර්මාණය කළ යුතුය. ඒ කියන්නේ මම මෙන්න මේ වගේ 2000ක් දක්වා යන වගුව දීර්ඝ වගුවක් එක් දත්තයට අනුරූපව සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනැගුවොත් දීර්ඝ වගුවක් යනවා. එවැනි අවස්ථාවලදී දත්ත කාණ්ඩ වලට බෙදා නිරූපණය කිරීම පහසු වන අතර, ඒ කියන්නේ මෙන්න මේ සාමූහික ව්‍යාප්තිය මෙන්න මෙයා එවැනි අවස්ථාවලදී දත්ත කාණ්ඩ වලට බෙදා නිරූපණය කිරීම පහසු වන අතර එවැනි කාණ්ඩ වලට පන්ති ප්‍රාන්තරයයි කියනු ලැබේ. ඒකත් මම කියලා දුන්නා. මෙසේ දත්ත පන්ති ප්‍රාන්තර වලට සමූහණය වී ඇති නිසා මෙම ව්‍යාප්ති සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති ලෙස හඳුන්වනවා. හරි. ඒතොර අපි දැන් කතා කරන්න යන්නේ මේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති වල මධ්‍යයන්නේ සොයන විදිහ. හරි. හරි. දැන් බලන්න ඔතන තියෙන වගුවක්. අපිට මේ වගුව පොඩ්ඩක් මේ විදිහට හදා ගන්න වෙනවා. දැන් අපිට දැනගන්න ඕනේ මේ ගාන හදන විදිය. ගාන හදන්නේ මෙහෙමයි. හරි. මේ බලන්න. මේකේ වර්ෂාපතනය මෙතන තියෙන්නේ මිලිමීටර්. ඊළඟට දින ගණන. මේ වගුව මේ විදිහට හදා ගන්න. දැන් මුලින් තියෙන්නේ 1.10. ඒක වෙනස් කරගන්න 0.10 කියලා. ඊළඟට 10 20. ඊළඟට 20 30. ඊළඟට 30 40. ඊළඟට 40 50. ඊළඟට 50 60. ඊළඟට 60 70. ඊළඟට 70 80. ඊළඟට 80 90. ඊළඟට 90 100. ඔය විදිහට ගාන හදාගන්න. ගාන පොඩ්ඩක් සරල කරන්න මේ යන්නේ. පළවෙනි ගාන හින්දා. සංඛ්‍යාත ටිකම තමයි. වගුව විදිහට හදාගන්න. හරිද? හරි. දැන් බලන්න මෙන්න මේ කොටස් ටික අපි හොඳට තේරුම් ගන්න ඕනේ. විභාගෙදී මෙන්න මේ කොටස් ටික නැවත නැවත ඔයගොල්ලන්ගෙන් අහනවා. හරි. බලන්න පළවෙනියට ඉහත සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරෙන් පහත දැක්වෙන සිද්ධාන්ත කොටස් පැහැදිලි කර ගනිමු. හරි. වගුවට යටින් පොඩ්ඩක් මෙහෙම ලියන්න. දැන් මේ පන්ති ප්‍රාන්තර ගත්තොත් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් ගැටලු සාගත දෙයක් මෙන්න මේ විදිහට ඇති වෙනවා. ඒක තමයි මෙතන 0.10 ඊළඟට 10 20
මෙතන තියෙන වර්ෂාපතනය. දැන් වර්ෂාපතනය මිලිමීටර 10ක් වැස්ස නම්. හරි වැස්ස මිලිමීටර වර්ෂාපතනය මිලිමීටර 10ක් වැස්ස නම් ඒ වර්ෂාපතනය මිලිමීටර 10ක් වැහැපු දවස මෙන්න මේ පන්ති ප්‍රාන්තරයටද ඔයගොල්ලෝ අන්තර්ගත කරලා තියෙන්නේ මේකටද අන්තර්ගත කරලා තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට හිතා ගන්න අමාරුයි. අන්න ඒක විසඳ ගන්න ඔය විභාග ගණන් වලදී මෙන්න මෙහෙම තොරතුරක් ඕගොල්ලන්ට දෙනවා. හරි. ඒක තමයි දැන් මම මේ පන්ති ප්‍රාන්තරය සම්බන්ධව දෙන විදිය ලියන්නම් බලන්න 0.10 පන්ති ප්‍රාන්තරයෙන් බිඳුව හෝ බිඳුවට වැඩි නමුත් 10ට අඩු අගයන් නිරූපණය කරයි. මේ වාක්‍යය ඔය වගුවට යටින් චුට්ටක් ලියා ගන්න අර පොඩි ඉඩක් තියෙන තැන දිගට ලියා ගන්න. 0.10 පන්ති ප්‍රාන්තරයෙන් බිඳුව හෝ බිඳුවට වැඩි නමුත් 10ට අඩු අගයන් නිරූපණය කරයි කියන එක ලියා ගන්න. හරි. එතකොට බලන්න මේ වගුව අපි තවදුරටත් පැහැදිලි කරගත්තොත් දැන් වර්ෂාපතනය ලියලා ඉවරයි නම් පොඩ්ඩක් උස්සන්න. දැන් මේ කියලා දෙන දේවල් ඉතාමත් වැදගත්. මේ කියලා දෙන දේවල් ටික ඔළුවට දා ගන්න ඕනේ. එතකොට තමයි ඔයගලන්ට මේක අවබෝධයෙන් හදන්න පුළුවන් වෙන්නේ. ඕක පොඩ්ඩක් ලියාගෙන ඉන්න. කලබලයක් නැතුව. හරි. දැන් බලන්න. මේ වගුවේ තියෙන තොරතුරු ටික අපි පොඩ්ඩක් මේ විදිහට ලියා ගන්න ඕනේ. දැන් මෙතන 0.10 පළවෙනි පන්ති ප්‍රාන්තරයෙන් අදහස් කරන්නේ වර්ෂාපතනය මිලිමීටර බිඳුවක්. දැන් මිලිමීටර බිඳුව කියන්නේ වැහැලා නැහැ කියන එකනේ. වැහැපු නැති දවස්. එහෙම නැත්නම් 10ට වඩා අඩුවෙන් වැහැපු දවස් 3ක් තිබිලා තියෙනවා. ඊළඟට 10 20 කියන පන්ති ප්‍රාන්තරයෙන් අදහස් වෙන්නේ මිලිමීටර 10ක වර්ෂාපතනයක් ලැබිච්ච. එහෙම නැත්නම් 11ක 12ක 13ක 14ක 15ක 16ක 17ක 18ක 19ක වර්ෂාපතනයක් ලැබිච්ච දවස් 7ක් තියෙනවා. එතකොට මේ දවස් 7යි කියන්නේ ඒ දවස් 7 මිලිමීටර 10 ගානේ වැහැලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 10 ගානේ 3ක් වැහැලා 11 ගානේ 4ක් වැහැලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 12 ගානේ 2ක් වැහැලා 13 ගානේ 5ක් වැහැලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිලිමීටර් 15 ගානේ 3ක් වැහැලා දවස් 3ක් වැහැලා මිලිමීටර් 16 ගානේ මිලිමීටර් 16 ගානේ 2ක් වැහැලා මිලිමීටර් 17 ගානේ තව දින 2ක් වැහැලා වෙන්න පුළුවන්. එතකොට මේ පන්ති ප්‍රාන්තර ඇසුරෙන් අපිට තේරුම් ගන්න ඕනේ මේකයි පන්ති ප්‍රාන්තර ඇසුරෙන් දත්ත දුන්නාම අපිට හරියටම කියන්න බෑ. දැන් මෙතන වර්ෂාපතනය සහ දින ගාන දීලා තියෙන්නේ. පන්ති ප්‍රාන්තර ඇසුරෙන් මෙතන දත් දුන්නාම ඒ දවසේ දවස් 7 වර්ෂාපතනය එක් එක් වශයෙන් කියන්න බෑ. දැන් සතියේ දින 7 නම් මේ තියෙන්නේ දවස් 7ක් නම් ඒ දවස් 7 වැහපු වර්ෂාපතනය 10ද 15ද 12ද 11ද කියන එක හරියටම කියන්න බෑ. කියන්න පුළුවන් 10ක් 20ක් 10 හෝ 20ක් අතර වැහැලා තියෙන දවස් 7ක් කියන එක විතරයි. එතකොට 10 ගානේද වැස්සේ 11 ගානේද 12 ගානේද 13 ගානේද 13න් 5ක් වැහැලා 14න් 2ක් දවස් 2ක් වැස්සද එහෙම හරියටම කියන්න බෑ පන්ති ප්‍රාන්තර ඇසුරෙන් තොරතුරු දුන්නා. ඒක එක අවාසියක්. හරියටම කියන්න බෑ. ඒක එක අවාසියක් ඒකේ තියෙනවා. ඊළඟට 20 හෝ
20ට වැඩි 30ට අඩු දවස් 10ක් පැහැලා තියෙනවා. 30 හෝ 30ට වැඩි 40ට අඩු දවස් 25ක් පැහැලා තියෙනවා. 40 හෝ 40ට වැඩි හැබැයි 50ට අඩු දවස් 40ක් පැහැලා තියෙනවා. ඊළඟට 50 හෝ 50ට වැඩි 60ට අඩු දවස් 35ක් පැහැලා තියෙනවා. 60 හෝ 60ට වැඩි 70ට අඩු දවස් 20ක් පැහැලා තියෙනවා. 70 හෝ 70ට වැඩි 80ට අඩු දවස් 14ක් පැහැලා තියෙනවා. ඊළඟට 80 හෝ 80ට වැඩි හැබැයි 90ට අඩු දවස් 11ක් පැහැලා තියෙනවා. 90 හෝ 90ට වැඩි හැබැයි 100ට අඩු දවස් 15ක් පැහැලා තියෙනවා. පොඩ මේ විදියට අපිට වගුවක් දුන්නාම තොරතුරු ටික ඔය විදියට දිගහැර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම තියෙනකොට තමයි අපිට මේක අවබෝධයෙන් හදන්න පුළුවන් වෙන්නේ. ගාන මෙහෙම දුන්නොත් මෙහෙම හදනවා කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම මතක තියාගන්න අමාරුයි. ඇත්තටම මේකේ වෙන්නේ මොකද්ද කියන එක තමයි අපි ඔළුවට දාගන්න ඕනේ. හරි. දැන් බලන්න. ඉහත සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරෙන් පහත දැක්වෙන සිද්ධාන්ත කොටස් පැහැදිලි කරගනිමු. බලන්න පළවෙනියට තියෙනවා මාත පන්තිය. දැන් මාතය කියන එක අපි දන්නවා අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය කියන්නේ වැඩි වාර ගානක් යෙදෙන සංඛ්‍යාව නේ. දැන් මෙතන ගත්තොත් මේක අසම්මිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නේ. ඒකේ ඔය කලින් හදපු ගානේ ඒකේ බලන්න සංඛ්‍යාතයේ වැඩිම මේක. දැන් ඔය දත්ත 30 කලින් ගානේ දත්ත 30 දිගහැරලා ලිව්වොත් 14 ඒවා 8ක් ලියවෙනවා. එහෙනම් එතනට අදාළ මාතය වෙන්නේ 14. 14 වැඩි වාර ගානක් යෙදෙන සංඛ්‍යාව 14. ඔය සීනි පැකට් සම්බන්ධ ගානේ මාතය 14. දැන් මෙතන දීලා තියෙන්නේ අසම්මිත සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක්. එතකොට සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය කියලා කියන්නේ මේ සංඛ්‍යාතයේ වැඩි වෙලාවට. දැන් මෙතන වැඩිම සංඛ්‍යාතයක් නිරූපණය කරන්නේ වැඩිම සංඛ්‍යාතයක් විදිහට තියෙන්නේ මෙන්න මේ 40නේ. වැඩිම සංඛ්‍යාතය 40. එහෙනම් 40ට අදාළ පන්ති ප්‍රාන්තරය තමයි මාත පන්ති ප්‍රාන්තරය කියලා කියන්නේ. එහෙනම් මෙතන මාත පන්ති ප්‍රාන්තරය කියන්නේ මොකද්ද? 40 50. 40 50. එතකොට 40 50 කියන්නේ 40 හෝ 40ට වැඩි 50ට අඩු වාර්ෂාපතනයක් ලැබිලා තියෙන දින 40ක් තියෙනවා. එතකොට මාතය කියන්නේ වැඩි වාර ගානක් යෙදෙන සංඛ්‍යාව. එතකොට අපිට මේ දින 40ට අදාළ ඇත්ත වර්ෂාපතනයන් දීලා තිබුණා නම් අපිට හිතා ගන්න පුළුවන් වැඩිපුර මෙතන එකම සංඛ්‍යාව යෙදීමට වැඩි හැකියාවක් තියෙනවා කියන එක. මෙතන 40ව 40ක් තියෙන්න පුළුවන්. 41ව 40ක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 40ව 20ක් තිබිලා 41ව 20ක් තියෙන්න පුළුවන්. නැත්නම් 40ව 10ක් තිබිලා 41ව 30ක් තියෙන්න පුළුවන්. නේ? එහෙම විවිධාකාරයේ අගයන් ගන්න පුළුවන්. හැබැයි එකම අගය වැඩිපුර යෙදෙන්න පුළුවන් අවස්ථාව වෙන්නේ මේ දින ගාන වැඩි හින්දා දත්ත 40ක් මේ පන්ති ප්‍රාන්තරය තුලට ඇවිල්ලා තියෙන හින්දා අපිට මාත පන්ති ප්‍රාන්තරයේ විදිහට ගන්න වෙන්නේ සංඛ්‍යාතයේ වැඩිම වෙලාවට ඊට අදාළ පන්ති ප්‍රාන්තරය. එහෙනම් ඒක මතක තියාගන්න ඕනේ. මාත පන්ති ප්‍රාන්තරය කියලා කියන්නේ දී ඇති සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාතයේ වැඩිම වෙලාවට ඊට අදාළ පන්ති ප්‍රාන්තරය තමයි මාත පන්ති ප්‍රාන්තරය කියලා කියන්නේ. හරි. ඒක දීලා තියෙනවා මෙතන. බලන්න. දී ඇති සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක වැඩිම සංඛ්‍යාතයට අදාළ පන්ති ප්‍රාන්තරය මාත පන්ති ප්‍රාන්තරය වේ. හරි. ලියන්න එතන මෙහෙම. එනම් ඉහත වගුවට අදාළව මාත පන්ති ප්‍රාන්තරය වන්නේ එනම් ඉහත වගුවට අදාළ මාත පන්ති ප්‍රාන්තරය වන්නේ 40 50. 40 50.
40ක් 50. ඊළඟට බලන්න පන්ති ප්‍රාන්තරයක තරම. පන්ති ප්‍රාන්තරයක තරම කියලා කියන්නේ ඒ පන්ති ප්‍රාන්තරය සඳහා යොදා ගන්න පුළුවන් අගයක්. දැන් හිතන්න දැන් 70 ඉඩක් 80 පන්ති ප්‍රාන්තරය ගත්තාම එයාට ගන්න පුළුවන් අගයන් මොනවද? 70 71 72 73 74 75 76 77 78 79 80 ගන්න බෑ. හරි මේ 70 80 කියන පන්ති ප්‍රාන්තරයට ගන්න පුළුවන් මේ අගයන් ටික විතරයි. එහෙනම් මේ පන්ති ප්‍රාන්තයේ තරම කියන්නේ ඒ පන්ති ප්‍රාන්තරයට ගන්න පුළුවන් අගයන් ගණන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් මේකේ පන්ති ප්‍රාන්තරයක තරම කීයක් වෙනවද? 10ක් වෙනවා. හරි 10ක් වෙනවා. හරි මේ බලන්න දී ඇති පන්ති ප්‍රාන්තරයකට ඇතුළත් කරගත හැකි උපරිම අය ගණන් ප්‍රමාණය එහි තරම ලෙස හඳුන්වනවා. ලියන්න මෙහෙම. එනම් ඉහත වගුවට අදාළව එතන ලියන්න තිත්පේලියේ එනම් ඉහත වගුවට අදාළව පන්ති ප්‍රාන්තරයක තරම වන්නේ කීයද? එක ප්‍රාන්තරයකට ගන්න පුළුවන් අගයන් ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. කියන්න 10 වෙයි. 10 වෙයි. හරි ඊළඟට තියෙනවා බලන්න ඊළඟට තියෙනවා පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. දැන් පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය කියලා කියන්නේ ඒ පන්ති ප්‍රාන්තරයේ තියෙනවා ඉහළ සීමාවක් සහ පහළ සීමාවක්. දැන් පළවෙනි පන්ති ප්‍රාන්තරය ගත්තොත් 0.10 නේ. දැන් මේකේ පහළ සීමාව මේ මුලින් තියෙන්නේ. ඊළඟට කෙළවරේ තියෙන ඉහළ සීමාව. එතකොට මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය කියන්නේ මේ ඉහළ සීමාව සහ පහළ සීමාව එකිනෙකට එකතු කරලා දෙකෙන් බෙදුවාම එන අගය. නම් මෙතන බිඳුව එකතු කිරීම 10 බෙදීම 2. බිඳුවට 10ක් එකතු කරාම 10යි 10 දෙකෙන් බෙදුවාම 5යි. ඊළඟට දෙවෙනි පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය කියන්නේ 10ක් 20නේ. මේකේ 10 සහ 20 එකිනෙකට එකතු කරන්න දෙකෙන් බෙදන්න. 10යි 20යි 30යි 30 දෙකෙන් බෙදුවාම 15යි. එනම් පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය ගන්න ඉහළ සීමාව සහ පහළ සීමාව එකිනෙකට එකතු කරලා දෙකෙන් බෙදුවා නම් හරි. හරි. බලන්න එතන තියෙනවා පන්ති ප්‍රාන්තරයක දෙපස අගයන් එකතු කර දෙකෙන් බෙදුව විට මධ්‍ය අගය ලැබේ. හරි. ලියන්න එතන මෙහෙම ඉහත වගුවට අදාළව පළමු පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය වන්නේ ඉහත වගුවට අදාළව පළමු පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය වන්නේ අපි ඒක ලියමු හදන විදිහ. මේව ලියමු 0.10
sorry බිංදුව එකතු කිරීම 10 බෙදීම 2 ඒ කියන්නේ 10 බෙදීම 2 ඒ කියන්නේ උත්තරය 5යි මේ විදිහට ලියමු හරි දැන් තමයි අපිට වැදගත්ම කොටස එන්නේ ඊළඟට බලන්න සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ ගණනය කිරීම සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ ගණනය කිරීම මේ බලන්න එතකොට අපි ඒ සඳහා ඔය දීලා තියෙන අගයන් ටිකම පාවිච්චි කරමු ඔයගොල්ලෝ හොඳට බලන්න පළවෙනි ගාන එක ගානෙන් මේක අල්ල ගන්න පුළුවන් ලේසිම ගානක් විභාගෙට එන මේක හරි මේ බලන්න මම මෙන්න මේ විදියට දැන් අපි දන්නවා මේක අසාමූහික මේක ඇවිල්ලා සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් මේක අසාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් වුණා නම් ඔය සීනි පැකට් ගාන වගේ ගානක් වුණා නම් අපි මධ්‍යන්නේ හොයනකොට fx තීරුවක් වගුවට එකතු කරගත්තා fx වල එකතුව අපි f වලින් බෙදුවේ fx වල එකතුව f වලින් බෙදුවේ එහෙනම් අපි මෙතනදී ඔය සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනකොට ඒක අපි අසාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් විදියට හදාගත්තොත් අර කලින් ගාන වගේ ගාන හදා ගන්න පුළුවන්. එහෙනම් මම මෙතනදී කරන්නේ මෙහෙමයි. අපිට බිංදුවක් 10ක් අතර වර්ෂාපතනය ලැබිච්ච දින 3ක් තියෙනවනේ. මේ දින 3ේදී ලැබිච්ච වර්ෂාපතනය හරියටම කියන්න බෑනේ. බිංදුවද වැස්සද නැද්ද? එහෙම නැත්නම් මිලිමීටර 1ද 2ද 3ද 4ද 5ද 6ද 7ද 8ද 9ද කියලා කියන්න බෑ. ඒ වෙනුවට මම සාධාරණ අගයක් ගන්නවා. හැමතිස්සෙම මේකට උපරිම සාධාරණයක් කරනකොටනේ ගානේ උත්තර නිවැරදි වෙන්නේ. මම හිතනවා ඔය දවස් 3 වැහපු වර්ෂාපතන අගයේ විදිහට මේ පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. දැන් පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය කියන්නේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවාම එන අගය. 0යි 10යි 10යි 10 දෙකෙන් බෙදුවාම 5යි. මේ දවස් 3 වැහැලා තියෙන්නේ 5 ගානේ කියලා හිතනවා. ඊළඟට 10ත් 20ත් අතර වර්ෂාපතනයක් ලැබිච්ච 10 හෝ 10ට වැඩි 20ට අඩු වර්ෂාපතනය ලැබිච්ච දවස් 7ක් තියෙනවනේ. ඒතොර අපිට හරියටම කියන්න බැරි හින්දා මේ දවස් 7 වර්ෂාපතනය අපිට කියන්න පුළුවන් 10ට වැඩි 20ට අඩු කියන කතාව විතරයි. හරියටම කියන්න බෑ 10ද 11ද 13 ගානේද වැස්සේ 14 ගානේද වැස්සේ. එහෙම කියන්න බැරි හින්දා මම මේ දෙන්නගේ මධ්‍යගයේ සමාන ප්‍රමාණයක් වැස්ස කියලා ගන්නවා. ඒ කියන්නේ 10යි 20යි 30යි 30 දෙකෙන් බෙදුවාම මිලිමීටර 15ක ප්‍රමාණයක් වැස්ස කියලා හිතලා ගන්න. එතකොට අපිට මේ ගාන හදන්න මෙන්න මේ විදිහට පන්ති ප්‍රාන්තරයක මධ්‍යගය ඕන වෙනවා. එහෙනම් අපි මේකට එකතු කරන්න ඕනේ මධ්‍යගයේ තීරුව. මධ්‍යගය. එතකොට ඒක තමයි අපේ x විදිහට කලකන්නේ. අර සීනි පැකට් ගාන x විදිහට ගත්තා කියන තියෙනවනේ. මේකෙදි මේ මධ්‍යගයේ තීරුව තමයි අපි x කියලා ගන්න. හරි. හරි. එහෙනම් මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරන්න බලන්න. වැඩි දෙයක් නැහැ. දෙපැත්තේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා නම් හරි. එතකොට ඒ සඳහා ඔයගොල්ලෝ මෙන්න මේ කොටස පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ගේ ඔය ටියුට් එකේ තියෙනවා සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ ගන්නේ කිරීම කියලා. එතනට යට වගුවක් තියෙනවා. එතනට යට වගුවක් තියෙනවා. ඒ වගුව පාවිච්චි කරන්න ඔන්න ඔය තුන්වෙනි තීරුව ඇඳ ගන්න. පළවෙනි එක ඇඳ ගන්න එපා. දෙවෙනි වගුවේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ ගන්නේ කිරීම කියලා තියෙන්නේ.
අන්න එතන වගුවක් තියෙනවා පල්ලෙහැ. ඒ වගුව මේ විදියට දික් කරන්න. ඒකේ මෙන්න මේ පළවෙනි තීරුව ඔයගොල්ලන්ට හදාගන්න වෙනවා. එතන තියෙන 1.10 ඒක වෙනස් කරගන්න 0.10. ඒ සංඛ්‍යා ටික මේ විදිහට වෙනස් කරගන්න. දින ගණනට අපි කලින් කිව්වේ සංඛ්‍යාතය කියලා. එයා සංඛ්‍යාතයට අපි ගත්තේ f කියලා. එහෙනම් එයා වෙනස් වෙන්නේ නැහැ. දින ගණන. එයාගේ නොටේෂන් එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ සංඛ්‍යාතයට f කියලා. අර සීනි පැකට් ගන්නට අපි කලින් ගත්තේ x කියලා. කලින් ගානේ. එතකොට මෙතනදී අපි x විදිහට සලකන්නේ ඔය මධ්‍යගය සඳහා එන අගය. එයා තමයි අපේ x වෙන්නේ. වගුව සම්පූර්ණ කරන්න කාලය අරගෙන. මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරා නම් උත්සන්න. මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරා නම් උත්සන්න. අන්තිපාන්තරයේ දෙපැත්ත දින අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න තියෙනවා. 20යි 30යි 50යිනේ. 50 දෙකෙන් බෙදුවම කීයද? 25යි. දැන් ඔයගොල්ලන්ට එක සැරේ දාගන්න බැරි නම් මේ විදිහට දාගන්න. 5 මෙහෙමයි. හරි 5 මෙහෙමයි. බිංදුව එකතු කිරීම 10 බෙදීම 2. එහෙමයි 5. ඊළඟට මෙතන 10 එකතු කිරීම 20 බෙදීම 2. 10 20යි 30යි 30 දෙකෙන් බෙදුවාම 15යි. හරි. එහෙමයි. එතකොට ඔක්කොම මේ විදිහට ලියන්න එපා. වගුව අක්‍රමවත් වෙනවනේ. එහෙනම් අපි ටටක් ගාලා උත්තර දාමු 20යි 30යි 50යි 50 දෙකෙන් බෙදුවාම 25යි. 30යි 40යි 70යි 70 දෙකෙන් බෙදුවාම 35යි. 40යි 50යි 90යි 90 දෙකෙන් බෙදුවාම 45යි. 50යි 60යි 110යි 110 දෙකෙන් බෙදුවාම 55යි. 60යි 70යි 130යි යා දෙකෙන් බෙදුවාම 65යි. 70යි 80යි එකතු කරලා දෙකෙන් බෙදුවාම 75යි. 80යි 90යි එකතු කරාම එන උත්තරේ දෙකෙන් බෙදුවාම 85යි. 90යි 100යි එකතු කරලා දෙකෙන් බෙදුවාම 95. මේ විදිහට එන්න ඕනේ. මේ විදිහට ආව නම් අත උස්සන්න. අනිවාර්යෙන් ඔයගලන්ට මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරගන්න වෙනවා. සංජය මොකද උනේ? ෂාන් හරිද තේරෙනවද? සංජය තේරෙනවද? හරි. එතකොට අපි ඔන්න ඔතනට වැඩේ හරි අපේ නේ මධ්‍යගයේ තීරුව අපිට දාගන්න පුළුවන්. ගානේ දැන් ගොඩක් ඉවරයි. හරි. හරි. ඊළඟට බලන්න දැන් අපිට අපේ අලුත් x වලාගේ මේක අලුත් x වලාගේ මේක f වලාගේ මෙතන තියෙනවා. එහෙනම් අපිට fx වලාගයක් දැන් හොයාගන්න පුළුවන්. fx වලාගේ කියන්නේ f වලාගේ x වලින් ගුණ කරාම එන අගය. එහෙනම් අපි දැන් ඊළඟට එකතු කරගමු මේකට මෙන්න මේ විදියට fx තීරුව. හරි ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මම ගන්නම්. ඊළඟට අපිට එක තීරුවක් එකතු කරගන්න වෙනවා. ඒ තීරුව තමයි fx තීරුව.
කලින් ගාන වගේම තමයි දැන් fx තීරුව. fx තීරුව කියන්නේ මේ f වල අගය මේ x වලින් ගුණ කරාම එන අගය. බලන්න 3 වරක් පහ 15යි. ඊළඟට මේ 7 15න් ගුණ කරන්න. 15 වරක් 7. ගුණ කළා දාන්න 105යි. ඒ විදිහට fx තීරුව සම්පූර්ණ කරන්න. තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න මේ තීරුව සම්පූර්ණ කරන විදිය. ඒ විභාගෙදී අනිවාර්යෙන් එන ගානක් මේක. මේ ටිකම තමයි කරන්න තියෙන්නේ. දැන් මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. අපි ඒක පස්සේ බලමු. හැම අවුරුද්දෙම එන ගානක්. වරණ උත්සන්නේ පේලිය සම්පූර්ණ කරලා ඔයගොල්ලෝ සුළු කිරීම කරන්න අනිවාර්යෙන්. දැන් කරොත් සුළු කිරීම කරගන්න පුළුවන් විභාගෙට. දැන් කරේ නැති වුණොත් අනිවාර්යෙන් විභාගෙදී බැරි වෙනවා සුළු කිරීම. ගුණ කිරීම දැන් කරන්න. දහවරක් 25 ලේසි 250යි සිපාගඩ බිඳුව දාන්න තියෙන්නේ. ඊළඟට 25 35න් ගුණ කරන්න තියෙනවා. අටසිය 75යිනේ. ගන්න බලන්න. සිපාතිස් පහෙන් ගුණ කරන්න 875යි 40 45න් ගුණ කරන්න තියෙනවා 1800යි 35 55න් ගුණ කරන්න තියෙනවා 1975ක් වගේ දාන්න බලන්න තනියෙන් 1935 65 1300 ළඟට 1475 1050යිනේ වල සුළු කරන්න මම දැන් දාන්නේ වැරදි තියෙනවා නම් එවන්න 75න් 1050යි 85 1185 ඔය අගයන් ටික දාවේ දැන් අපිට මේ අගයන් ටික වැදගත් වෙනවා ඊළඟ උත්තරේට යන්න. එහෙනම් මට කියන්න මේ අගයන් ටිකද ඔයගොල්ලෝ සුළු කරාම ආවේ කියන එක පොඩක් දාන්න.
මොකද ඔතන වැරදුනොත් අපිට ඊළඟට පේලිය කොහොමවත් වරදිනවා. එහෙනම් අපි මේක හදාගමු ඔක්කොම ටික. ඔය වෙන බලමු. ඔව්. හරි මේ ටික එන්න ඕනේ. f සහ x එකිනෙකට ගුණ කරාම ওই ටික එන්න ඕනේ. දැන් උතර වැරදි නම් අපිට ඉස්සරහට වරදිනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මේ ටික සම්පූර්ණ කරගන්න මේ විදියට. තනියම ගෙදරදී ගුණ කිරීම කරන්න. හරි දැන් අපි කලින් දන්නවා මධ්‍යන්නේ කියන්නේ මොකක්ද කියන එක. මොකද්ද මධ්‍යන්නේ කියලා කියන්නේ? මේ බලන්න. මධ්‍යන්නේ කලින් දන්නවා සිග්මා fx බෙදීම fx වල එකතුව බෙදීම සිග්මා f. එහෙනම් අපිට මෙතනදී f වල එකතුව මෙතන එනවා. f වල එකතුව මෙතනට දාගන්න. fx වල එකතුව. ඒ කියන්නේ මේ අගයන් ටික මෙතනට දාලා තියාගන්න. හරි. දාමු මේ ටික. කලබලයක් නැතුව සුළු කිරීම හිමීට කරන්න. ඔයගොල්ලන්ට එන උත්තරේ මට දාන්න. කලබල වෙලා බෑ. හිමින් සුළු කරන්න. ඔය උත්තරේ විභාගෙදී දෙපාරක් විතර හරි දෙපාරක් විතර බලන්න. එකපාරක් උත්තරේ එකතු කරලා ගත්තාම ආයෙසටක් එකතු කරලා ගන්න විභාගෙදී. මොකද ඔතන වැරදුනොත් අපිට ඉස්සරහට ගොඩක් වරදීම් සිද්ධ වෙනවා. නිතර එවන්න බලන්න උත්තරේ. එකතුව සංජය එවන්න බලන්න. හරි මෙතන 180 හරි ඔයාගේ මෙන්න මෙතන ඔයාලා එවන්න බලන්න හිමින් එනවා. නවදාස් 680. ඔව් හරි 9680. එතනට එන්නේ 9680. ආවේ නැත්නම් දාගන්න. නැත්නම් ගෙදරදී හදන්න. හරි එහෙනම් බලන්න fx වල එකතුව අපි හොයාගත්තා.
9680 ඊළඟට f වල එකතුව අපි හොයාගත්තා 180 එහෙනම් අපිට මෙතන මධ්‍යන්නේ කියලා කියන්නේ 9680 180 ෙන් බෙදුවාම එන අංකය. හරි. එහෙනම් බෙදුම් බලන්න 9680 180 මෙතනදී බලන්න මේ බිඳුවේ කපලා අයින් කරන්න පුළුවන්. ඊළඟට උඩයි යටයි දෙකෙන් කැපෙනවා. එක ස්ථානය ඉරට්ටේ ඉඳ උඩයි යටයි දෙකෙන් කැපෙනවා. දෙවරක් 9යි. දෙවරක් 9ට 4යි. එකක් ඉතුරු 1යි 6යි 16 16ට 8යි 8ට 4යි. ඊළඟට 484 9න් බෙදන්න තියෙනවා. බෙදුම් බලන්න. පැත්තකට අරන් දීර්ඝ බෙදීමෙන් බෙදන්න. 484 9න් බෙදන්න තියෙනවා. 4ට 9න් බෙදන්න තියෙන්නේ. කැල් පාවිච්චි කරන්න එපා. කැල්ලෙන් පාවිච්චි කරන්න එපා. තනියම හදන්න. හතරට 9ව නෑ 48ට 9ව තියෙනවා 5ක් 5 වරක් 9 45යි 48න් 45ක් අඩු කරාම 3යි ඊළඟට මේ 4 ගන්න 34ට 9 ඒවා 4යි 4ක් 9 sorry 4ක් නෑ 3යි इस 4 9 3යි 3 වරක් 9 27යි 34න් 27ක් අඩු කරාම 34න් 27ක් අඩු කරාම 7යි ඊළඟට තිත තියලා ගන්න ඉලක්කමක් නැති හින්දා බිඳුව 70ට 9 ඒවා නේ 70ට 9 ඒවා කීයද අන්න බලන්න 9 ඒවා 7යි 4ක් 9 63යි ඉතුරුයි 7ක් හරි ඒක දශම ස්ථානෙට ගමු දැන් මෙතන ඉන්නේ 53.7 ඒකක දාන්න ඕනේ මිලිමීටර් නෑ එතන මධ්‍යන්න වර්ෂාපතනය ඒ කියන්නේ මේ දින 180න් 53.7 කියන එක දාගන්න දාලා මම මේ කියලා දෙන ටික පොඩක් හොඳට අහගන්න හරි. දැන් මේ මෙතන 53.7 කියන්නේ මේක හොඳට ඔලුවට ගන්න. මෙතන මේ 53.7 කියලා කියන්නේ දිනකදී. දැන් මෙතන දින 180ක් තියෙනවා. මේ දින 180න් එක දවසකදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වර්ෂාපතනය තමයි ඔය 53.7 කියලා කියන්නේ. දින 180න් සාමාන්‍යයෙන් එක දවසකට බලාපොරොත්තු වෙන්න පුළුවන් වර්ෂාපතනය තමයි 53.7 කියලා කියන්නේ. ඒ කියන්නේ 53.7 ඒවා 180ක් තමයි ඔය වැහැලා තියෙන්නේ. එහෙම හිතන්නත් පුළුවන්. එක වර්ෂාපතනයන් තමයි ලැබිලා තියෙන්නේ. ඒක ඇත්ත. නමුත් සාමාන්‍ය දවසකදී දැන් පිට වෙන රටක ඉඳලා මිනිස්සෙක් ඇහුවොත් ඔය ප්‍රදේශයට ඇවිල්ලා මේ ප්‍රදේශයේ වර්ෂාපතනය කීයද කියලා ඇහුවොත් දවස් 180ක් තියෙනවනේ. අහවල් දවසේ කියන්නේ පළවෙනි දවසේ මෙච්චරයි දෙවෙනි දවසේ මෙච්චරයි තුන්වෙනි දවසේ මෙච්චරයි හතරවෙනි දවසේ ඔච්චරයි පස්වෙනි දවසේ ඊළඟට මෙච්චරයි කොහොම කියේ ඉන්නේ නැහැ. එයාට දෙන උත්තරය මොකක්ද? දවසක වර්ෂාපතනය මෙන්න මේ වර්ෂාපතනය. ඒක ඇත්තටම වෙනස් වීම් තියෙනවා. ඒවා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් මෙච්චරක් වහිනවා කියන එක තමයි අපි ඒ මනුස්සයාට කියන්නේ. එතකොට මේ මනුස්සයාට මේක තේරුම් යන්නේ. මේක 180 එක දිගට ගියාගෙන යන්න ගියොත් ආපු එකේ මෙයයි අනිත් පැත්තට. ආපු ප්ලේන් එකේම
අනිත් පැත්තට යනවා. හරි. ඒක හරි. ඊළඟට බලන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා තියරි ටිකක්. දැන් අපි තියරි ටික පැහැදිලි කරගමු. ඇත්තටම මේ ගාන හදලා ඉවරයි දැන්. තියරි ටික අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඒක නොටේෂන් එක තියෙන හින්දා. හරි. බලන්න එතන මෙහෙමයි තියෙන්නේ. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ ගණනය කිරීම. සාමූහික දත්තවල මධ්‍යන්නේ ගණනය කිරීමේදී පන්ති ප්‍රාන්තරයේ නියෝජනය කරන අගය ලෙස එහි මධ්‍ය අගය යොදා ගනු ලැබේ. ඒකනේ අපි කරේ. මේ පන්ති ප්‍රාන්තරය වෙනුවට එයා අරගෙන නෙවෙයි අපි ගාන හැදුවේ. එයා වෙනුවට මෙන්න මේ මධ්‍ය අගය මෙයාව පාවිච්චි කරලා ගාන හැදුවේ. 50ට කියන එක අපි පාවිච්චි කරේ නෑ. ඒ වෙනුවට අපි පාවිච්චි කරේ 55. මධ්‍ය අගය පාවිච්චි කරේ. ඒකයි ඔය කියන්නේ. ඊළඟට කියනවා මධ්‍ය අගය x වලිනුත් මෙති මධ්‍ය අගය x වලිනුත් සංඛ්‍යාත f වලිනුත් මෙති සංඛ්‍යාත f වලිනුත් අංකණය කළ විට සිග්මා f වලින් සංඛ්‍යාත තීරුව එකතුව මේ සිග්මා f කියලා ගත්තේ මොකක්ද? සංඛ්‍යාත තීරුව එකතුව. සිග්මා f කියලා ගත්තේ මෙතන සිග්මා f කියලා ගත්තේ සංඛ්‍යාත තීරුව එකතුව. එකතුවද fx යන්නෙන් f(x) ගුණිතයද සිග්මා fx වලින් fx ගුණිතයන්ගේ එකතුවද අංකණය කරයි. සිග්මා fx කියලා ගත්තේ මේ fx ගුණිතයන්ගේ එකතුව 9680. ඒ ටික දැන් ඔයගලන්ට පැහැදිලි. එහෙනම් මධ්‍යන්නේ කියන්නේ මෙච්චරයි. සිග්මා fx බෙදීම f කියන එක මතක තියාගන්න ඕනේ. හරි. හරි. එතකොට අපි ගාන හදලා ඉවරයි. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් සම්බන්ධව මධ්‍යන්නේ හොයන විදිය. මොකද කරන්න ඕනේ? තීරු 4යි. පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය ගන්න ඕනේ. ඒ මධ්‍ය අගය සංඛ්‍යාතයෙන් ගුණ කරලා fx තීරුවක් ගන්න ඕනේ. fx වල එකතුව f වලින් බෙදුවාම එන අගය මධ්‍යන්නේ වෙනවා. හරි. දැන් අපි ගානක් හදමු තනියෙන්. හරි. ඔයගොල්ලෝ පෙරලා ගන්න 8 වෙනි ගාන. ඔය දින 50කදී 8 වෙනි ගාන පොඩක් පෙරලා ගන්න. දින 50කදී අන්නේ ගාන කොටුවක් ඇතුලේ තියෙන ඔය දින 50කදී කියලා කිරි ලීටර 3000ට වැඩි අන්නේ ගාන. හරි. එතන බලන්න දින 50කදී කිරි ලීටර 3000ට වැඩියෙන් එකතු කෙරෙන මධ්‍යස්ථාන වලට ශීතකරණයක් බැගින් දෙනු ලැබේ. අන්න ඒ ගාන. හදමු බලන්න. තනියම හදාගෙන යන්න. හදාගෙන යන්න තනියම. අපිට තීරු 4ක් ඕනේ. දැන් ඔය දීලා තියෙන වගුවම ඔයගොල්ලෝ දික් කරන්න. හරි. ඒවා විභාගයට යනකොට බලාගෙන යන්න පුළුවන් විදිහට මේවා දීලා තියෙනවා.
ලීටර වලින් දීලා තියෙන්නේ අපිට කලින් වගේම මධ්‍යගයේ තීරුවක් ඕන වෙනවා. ඒක තමයි අපේ අලුත් x වලාගේ. ඊළඟට fx තීරුවක් ඕන වෙනවා. මධ්‍යගය කියන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව සහ පහළ සීමාව එකිනෙකට එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න. 20යි 30යි 50යි 52කින් බෙදුවාම 25යි. 30 40 70 දෙකෙන් බෙදුවාම 35යි. 40 50 90යි 90 දෙකෙන් බෙදුවාම 45යි. 50ට 110 110 දෙකෙන් බෙදුවාම 55යි. 60 70 130 130 දෙකෙන් බෙදුවාම 65යි. 70 80යි 150යි දෙකෙන් බෙදුවාම 75යි. ඊළඟට 80යි 90යි 170යි දෙකෙන් බෙදුවාම 85යි. 90 190 190 දෙකෙන් බෙදුවාම 95යි. ඊළඟට fx ගුණිතයන් ටික දාලා මට උත්තරේ බලන්න. ඒක නෝ ළමයි. හරි. අපි දාමු fx තීරුවක් එක් වරක් 25 25යි දෙවරක් 35 70යි හතරේ 45 180යි 55ව 6ක් 330යි 65ව 8ක් 520යි ඊළඟට 75ව 5ක් 375යි 85ව 2ක් 170යි 95ව 2ක් 190 මේ ටික දාවි. ඔව් හරි. ඊළඟට ගන්න fx වල එකතුව සංඛ්‍යාත වල එකතුව 1යි 2යි 3යි 3යි 4යි 7යි 7යි 6යි 13යි තියෙන්නේ නේ. මෙතන එකතුවක් ගන්න. එකතු ගන්න හිමින් එකතු කරන්න වරද්ද ගන්න නැතුව. හරි. මේ ටික එකතු කරලා ගන්න. එකතු කරලා ගත්තාම ඕගලන්ට එනවා 1860ක්. දැන් දන්නවා මධ්‍යන්නේ.
දැන් මෙතන කියන්නේ රෝමිලක්කම් 1ට කියන්නේ මෙම ව්‍යාප්තියේ මාතපන්තිය කුමක්ද? රෝමිලක්කම් 2කින් අහන්නේ දිනකදී එකතු වූ කිරි ප්‍රමාණය මධ්‍යන්නේ ගණනය කරන්න. එතකොට රෝමිලක්කම් 1 ගේමක් නැහැ. සංඛ්‍යාතයේ වැඩිම වෙලාවට ඊට අදාළ පන්ති ප්‍රාන්තරය. සංඛ්‍යාතයේ වැඩිම 8 ඊට අදාළ පන්ති ප්‍රාන්තරය 60 ඉරක් 70. එහෙනම් රෝමිලක්කම් 1ට 60 ඉරක් 70. රෝමිලක්කම් 2කින් කියන්නේ මධ්‍යන්නේ. දිනකට එකතු වූ කිරි ප්‍රමාණය මධ්‍යන්නේ. හරි. sigma fx බෙදන්න ඕනේ sigma f වලින්. එතකොට sigma fx කියලා කියන්නේ 1860. එයා බෙදන්න ඕනේ 30. ඔව්. සුළු කරලා ගමු. එතකොට මේ බිඳුවට බිඳුව සුළු වෙනවා. 1ට 3 ඒවා නැහැ. 18ට 3 ඒවා 6යි. 6ට 3 ඒවා 2යි. එහෙනම් උත්තරය එතන 62යි. ඒකක වැදගත්. ලීටර්. ලීටර් 62යි. ලීටර් 62යි. දිනකදී සාමාන්‍යයෙන් එකතු කරන කිරි ප්‍රමාණය ලීටර් 62ක් වෙනවා. හරි. ඒකත් එක්ක ඔය රෝමිලක්කම් 2ට සහ 3ට ලියමු බලන්න උත්තර. ඒකත් එක්ක රෝමිලක්කම් 2ට සහ 3ට උත්තර ලියලා එවන්න බලන්න. හරි. එතන බලන්න එතන මධ්‍යන්නේ හෙව්වා අපි දවසකට ලීටර් 62ක් එකතු කරනවා. ඊළඟට බලන්න රෝමිලක්කම් 3 එම මධ්‍යන්නේ ඇසුරෙන් දින 50කදී එකතු වේ අපේක්ෂිත කිරි ප්‍රමාණය සොයන්න. ඒ අනුව සීරිදුව මධ්‍යස්ථානයේ ශීතකරණයක් ලැබේද කියලා අහනවා. නම් අපි හොයමු දින 50කදී එකතු කරන කිරි ප්‍රමාණය. එතකොට දිනකදී 62යිනේ. දින 50කදී හොයන්න මෙයා 50න් ගුණ කරන්න. 62 50න් ගුණ කරාම 3100යි. නේ 3100යි. එතකොට මේ 3100 කියලා කියන්නේ සිත්මිගේ හරි අපි පොඩක් මේක සිංහලෙන් ලියමු නේ. 3100 කියන්නේ 3000ට වඩා මොකද වෙන්නේ? වැඩි. 3000ට වඩා වැඩි හින්දා ඔය සීදුව මධ්‍යස්ථානයේ ශීතකරණය මොකද වෙන්නේ? ලැබෙනවා. එහෙනම් ඒක සිංහලෙන් ලියමු. දින 50කදී මෙහෙම ලියන්න. දැන් ඔක ලියාගන්න. රෝමිලක්කම් 2ට ඔක රෝමිලක්කම් 3ට ඔය ගණනය කිරීම කරලා පෙන්නන්න ඕනේ. පෙන්නලා තමයි තේරෙන සිංහල වාක්‍ය ලියන්න. ඒක ඕක අනිවාර්යෙන් අවශ්‍යයි. ඒකකත් එක්ක ලීටර දාගන්න. හරි. යටි ලියන්න මෙහෙම. දින 50කදී
දින 50කදී එකතු වෙතැයි දින 50කදී එකතු වෙතැයි අපේක්ෂා කරන කිරි ප්‍රමාණය දින 50කදී එකතු වෙතැයි අපේක්ෂා කරන කිරි ප්‍රමාණය ලීටර් 3100ක් බැවින් එය 3000ට වඩා වැඩි නිසා සිරිදුව මධ්‍යස්ථානයට ශීතකරණයක් ලැබේ. අර ඔයාගේ ඔළුවේ තියෙන අදහස සිංහලට පරිවර්තනය කරලා ලියන්න. එය 3000ට වඩා වැඩි නිසා සිරිදුව මධ්‍යස්ථානයට ශීතකරණයක් ලැබේ. ඒ ගාන තේරුණා නම් පොඩ්ඩක් උස්සන්න බලන්න. අසිදු සංජය යහන් හරි ඉෂාන් මොකද කරන්නේ අසිදු හරි ගෙදරදී ඔයගොල්ලෝ මෙන්න මේ ගණන් ටික හදලා තියන්න හත්වෙනි ගාන හයවෙනි ගාන ලකුණු කරගන්න. හත්වෙනි ගාන හයවෙනි ගාන අන්නේ ගණන් දෙක ගෙදරදී හදලා තියන්න. හත්වෙනි ගානයි හයවෙනි ගාන. හරි. මේකේ තව ක්‍රමයක් තියෙනවා මේ මධ්‍යන්නේ හොයන විදිහ. මධ්‍යන්නේ හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. දැන් ගිය අවුරුද්දේ පේපර් එක ගත්තොත් ඒකේ ඔය ඊළඟ දවසේ සාකච්ඡා කරන්න අදාළ ක්‍රමයෙන් තමයි ගාන අහලා තිබුණේ. මොකද ඒ ක්‍රමයට ඒ ගාන හැදුවහම ලේසි වෙනවා. ඒතකොට හැමතිස්සෙම විභාගෙදී ඒගොල්ලෝ දෙන්නේ ලේසි ක්‍රමය. ඒතකොට අපි ඊළඟ දවසේ ඒ ක්‍රමයට ගාන හදන්න ඉගෙන ගමු. එහෙනම් අදට ඇති අයෝ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.